අපි අද පාඩම පටන් ගන්න කලින් කාට හරි මේ මිසුණා නම් අර බහුගුණ කෝණ සහ සංයුක්ත කෝණ කියන පාඩම් එතන අපි තියරි ටික කරලා තියෙනවා. YouTube එකේ ඒක තියෙනවා. ඒක බලලා තියරි ටික තේරුම් අරන් පාඩමට සම්බන්ධ වෙන්න. අද ඒකෙන් අපි ගණන් ටිකක් සාකච්ඡා කරන විදිහ සහ ටිකක් සංකීර්ණ තියරි වලට යන්නේ. මුලින්ම අර සංයුක්ත කෝණ සම්බන්ධයෙන් අපි ඉගෙන ගත්ත සූත්‍ර ටිකක් තියෙනවානේ. එතනින් මම එකක් අරගෙන ඔයාලට මෙන්න මේක ගන්න chance එක දෙන්න. tan a ධන b ධන c කියන කෝණය. දැන් මේකට ප්‍රසාරණයක් ගන්න කියලා තමයි මම මේ කියන්නේ. දැන් අපි දන්න දේ මොකද්ද? අපි ඉගෙනගෙන තියෙනවා මෙන්න මෙයා. tan a ධන b කියන එක ඉගෙනගෙන තියෙනවා. මේකට සූත්‍රයක් ඉගෙන ගත්තා. මතක ඇතිනේ. එතකොට දැන් මෙතන කෝණ දෙකයි තියෙන්නේ දැන්. මෙතන කෝණ තුනක් තියෙනවා. එහෙනම් දැන් මේකට සූත්‍රයක් ගොඩනගා ගන්න අපි මේ දන්න එක්කෙනා මේකනේ. ඒකෙන් ප්‍රයෝජනයක් ගමු. එහෙනම් කෝණ දෙකක දන්න නිසා අපි මෙතන කැමති දෙන්නෙක් තෝරගෙන එක කෝණයක් හැටියට ඓක්‍ය ගමු. නම් අවශ්‍ය විදිහ ඕනම් B ධන C කියන එක්කෙනා එක කෝණයක් හැටියට තෝරගන්නකෝ. එතකොට අපි ඒකට ඕනනම් ආදේශයකුත් දාගමු. ඉතින් ගැටලුවක් නැහැ. B ධන C කියලා කියන්නේ D කියලා ගන්න ඕන. B ධන C කියලා කියන්නේ අවශ්‍ය නම් D කියලා ගන්න. එතකොට මෙතන දැන් තියෙන්නේ මොකද්ද? ආදේශය දාගත්තට පස්සේ tan a ධන d කියන එක කෙනා. දැන් මේ ආකාරයට තියෙන්නේ. මේ ආකාරයට තියෙන කි සූත්‍රය අපි දන්නවා. එතකොට මේ සූත්‍රයට ආදේශ කළා අපිට පුළුවන් d ඇසුරෙන් එකක් ගන්න. ඊට පස්සේ d වෙනුවට ආදේශ කරන්න තියෙනවා මොකද්ද? b ධන c. d වෙනුවට ආදේශ කරනවා b ධන c කියන එක කෙනා. එතකොට එතනින් අපිට ආයෙත් පාවිච්චි කරන්න වෙනවා මෙන්න මේ සූත්‍රය. පැහැදිලිද? එතකොට ඒ විදිහට තමයි යන්නේ. අපි අර ෆවුන්ඩේෂන් කෝස් එකේදී ඉගෙන ගත්තා. මෙහෙම මේ තුනක් තියෙනකොට කොහොමද අපි ආදේශ කරලා ගන්න විදිහෙම. එතකොට මම ඒක ඔයාලට ඉතුරු කරනවා. ඔයාලගේ උත්තරේ ගන්න උත්සාහ කරන්න. මම උත්තරේ දෙන්නම් ඔයාලට. එතකොට චෙක් කරගන්න පුළුවන්. එතකොට මෙන්න මේක තමයි උත්තරේ හැටියට ලැබෙන්නේ. ඔයාලා හරියට ප්‍රසාරණය කරගත්තා නම්. මෙතනත් tan a ධන tan b ධන tan c තියෙනවා. එකෙන් අඩු කරලා තියෙනවා ඒ තුන් දෙනාගේ tan වල ගුණිතය. ඊට පස්සේ මෙතනත් ඔයාලට රටාවක් පේනවා tan a tan b tan b tan c tan c tan a. ඔය විදිහේ රටාවක් පේනවා. හරියට සුළු කරගත්තා නම් ඔයාලට මේක ඇවිල්ලා ඇති. එතකොට දැන් මේක මේ YouTube එකකින් බලන කට්ටියටත් පුළුවන් පෝස්ට් කරලා වැඩේ කරගන්න. දැන් අපි Zoom online දැන් සම්බන්ධ වෙලා ඉන්න කට්ටියට මේක උත්තරේ ලියාගෙන අවශ්‍ය නම් ගන්න try එකක් දෙන්න පුළුවන්. පස්සේ දැන් මෙතනින් ඔයාලට තව දෙයක් කරන්න පුළුවන්. මේ tan අපි ගත්තේ sin a ධන b ධන c cos a ධන b ධන c ඔන්න ඒ ටිකත් හොයාගන්න පුළුවන්. ඒ ටිකටත් උත්සාහ කරන්න. එතනින් උත්සාහ කරලා අපි ඉදිරියට යන ගණන් ටික සාකච්ඡා කරන්න දැන්. ඔන්න ගානක් තියෙනවා. එතකොට පළවෙනි උදාහරණය sin alpha ඍණ beta බෙදීම sin alpha sin beta සමානයි cot beta ඍණ cot alpha බව. මේක සාධනය කරන්න තියෙන්නේ. ඉතින් අර කලින් වගේ අපි එක පැත්තක් තෝරගෙන අනිත් පැත්තේ නවා කියන එක ඔප්පු කරගන්න ඕනේ කොහොම හරි. මුලින්ම මේ ගාන සඳහන් කරගන්නකො. දැන් ඔයාලට පේන ඇති මෙතන sin alpha ඍණ beta කෝණ දෙකක අන්තරයක් තියෙනවා. එතකොට අපි ඉගෙන ගත්ත අර a ඍණ b ආකාරය sin a ඍණ b ආකාරය තමයි මෙතන තියෙන්නේ. එතකොට උත්තරේ ගත්තොත් එහෙම cot වලින් තියෙන්නේ. අපි දන්නවා cot කියන එක නා කොහොමද එන්නේ? cos බෙදීම sin ආකාරයෙන්නේ. මෙහෙම නෙන්නේ නේද? එතකොට මේ මොන හරි ප්‍රසාරණයක් කරලා අපිට මෙතෙන්ට cos බෙදීම sin ආකාරයක් හදාගන්න try එකක් දුන්නොත් නේද? මේ පැත්ත ගන්න පුළුවන් වෙයි. අපි ඉතින් මේකේ වම් පැත්ත සලකලා මේ පැත්ත සලකලා මෙතෙන්ට දාගමු සූත්‍රය ආදේශ කරගමු. එහෙනම් මම තෝරගන්නවා left hand side එක. sin alpha ඍණ beta මේකේ ප්‍රසාරණය කොහොමද එන්නේ? sin alpha දැන් මේවා මතක තියෙන්න ඕනේ. sin alpha cos beta ඍණ cos alpha sin beta. ඔය විදිහට එනවනේ. ඊට පස්සේ යට ඉන්නවා කවුද? sin alpha sin beta ඉන්නවා. ඉතින් අපිට ඒකෙන් පුළුවන් මේ පද දෙක වෙන වෙනම බෙදා ගන්න නේද? මම නිසා වෙන වෙනම බෙදා ගන්නම් උත්තරේ ගන්න පහසු වෙන්න. sin alpha sin beta එකක් තියෙනවා. මේ පැත්තත් sin alpha sin beta එකක් තියෙනවා. දැන් බලන්න. මෙතන sin alpha එකක් දැන් මොකද වෙන්නේ? ඉවත් වෙලා යනවා මෙතනින්. sin alpha එකක් ඉවත් වෙලා යනවා.
එතකොට cos බීටා බෙදීම sin බීටා කියලා කියන්නේ මොකද්ද? හරිනේ වැඩි cot බීටා. හරින මෙතනින් sin බීටා එක්කෙනෙක් අයින් වෙලා යනවා නේද? එතකොට cos alpha බෙදීම sin alpha කියලා කියන්නේ මොකද්ද? cot alpha. ඔන්න උත්තරේ අපිට ලැබුණා. එතකොට මේ ගත්ත මෙතඩ් එක හොඳට අවබෝධ කරගෙන තනියම ගන්න උත්සාහ කරන්න. ඊළඟට මේ දෙවෙනි උදාහරණය sin a ධන b වතාවක් sin a ඍණ b සමානයි cos වර්ග b ඍණ cos වර්ග a මේ උදාහරණයක් සඳහන් කරගන්න. දැන් මෙතනිනුත් අපිට තෝරගන්න පැත්තක් බලුවොත් මේ පැත්ත මම තෝරගන්නම්. අපිට අර තව ඉස්සරහට තියෙන සූත්‍රය ඉගෙන ගත්තාම තව ක්‍රම මතුවෙනවා කරන්න. හරිද? එතකන් අපි මේකේ වම් පැත්ත තෝරගමුකෝ. වම් පැත්තේ තියෙන්නේ sin a ධන b. a ධන b කියන කෝණේ සහ a ඍණ b කියන කෝණේ sin අගයන් දෙකේ ගුණිතය. එහෙනම් වම් අත පැත්තේ මම ඉස්සලාම මෙන්න මෙහා ප්‍රසාරණය කරගන්නම් sin a ධන b කියන එක. එතකොට ඒක දැන් දන්නවා. කලින් උදාහරණෙත් අපිට මතක් වුණා. කොහොමද ඒකෙන්නේ? එතකොට sin a cos b මෙතන එන්නේ මොකද්ද? ධන cos a sin b කියන එක එන්නේ. ඊළඟට ඒක ಗುಣ වෙන්න ඕනනේ මෙයත් එක්ක. ඒ ಗುಣ වෙන්න ඕන තැනදී අපි මෙහෙම වරහන දාගන්න වෙනවා. ඊළඟට sin a ඍණ b ඒ කියන්නේ මොකද්ද? sin a cos b මෙතන එනවා ඍණ cos a sin b කියන එක එනවා. sin b. දැන් මේක සුළු කරගමු. එතකොට දැන් මෙතන මෙන්න මේ විදිහට සුළු කරගමුකෝ. දැන් මේ sin a cos b මෙතන sin a cos b ගෙන් ගුණ වෙන්න වෙනවා. ඊට පස්සේ මෙතන sin a cos b කියන එක කෙනා මෙතන ඉන්නවා cos a sin b ගෙන් ගුණ වෙන්න වෙනවා. හරි. ඉතින් අපි ඒ ටික ගුණ කරලා ලියාගමු. එක පියවරෙන් ගන්න පුළුවන් අය ඉන්නවා නම් හොඳයි. ඉතින් කමක් නැහැ. sin a cos b sin a cos b මේ දෙන්න ගුණ වුණාම හැදෙනවා මොකද්ද? sin වර්ග a cos වර්ග b කියන එක නා හැදෙනවා. පැහැදිලිද? ඊට පස්සේ මෙතන හැදෙනවා sin a එක්ක මෙතන cos a ගුණ වෙනවා නේද? ඊට පස්සේ cos b එක්ක මෙතන sin b ගුණ වෙනවා. හරි. අපි ඒකත් ලියගමුකෝ. එතන ලකුණ ඍණ වෙන්නේ ඍණ sin a cos b එයත් එක්ක ගුණ වෙනවා cos a sin b. පැහැදිලිද? එන ඔන්න දැන් මෙයාගෙන් එහා පැත්තේ දෙන්නව ගුණ කරා. ඊට මෙයාගෙන් ගුණ කරන්න ඕනේ එහා පැත්තේ දෙන්නව. පැහැදිලිද? මෙයාගෙන් ගුණ කරන්න ඕනේ ඉස්සෙල්ලා මෙන්න මෙයා. ඊළඟට මෙන්න මෙයා ගුණ කරන්න ඕනේ. හරි. රයිට්. ගුණ කරලා උත්තරේ ගන්න බලන්න. උත්තරේ නිවැරදිව ගත්තා නම් මෙන්න මේ විදිහ එකක් එන්න ඕනේ. මෙතන අපිට ඍණ එකක් ආවා. ඒකම මෙතන ධන ඇවිල්ලා තියෙනවා. බලන්නකෝ. sin a cos b cos a sin b නේ තියෙන්නේ. මේ බලන්න. sin a cos b cos a sin b එකක් එන්නේ ගුණ වුණාම. ඒතර දැන් මෙතන ලකුණ ඍණ මෙතන ලකුණ ධන. එතකොට මොකද්ද වෙන්නේ? මේ දෙන්න අඩු වෙලා ඉවත් වෙලා යනවා. හරිද? එතකොට මෙන්න මෙයයි ඉවත් වෙලා යනවා. මේ දෙන්න ඉතුරු වෙන්නේ. පැහැදිලිද? එතකොට මේ දෙන්න මම එක තැනකට ගන්නම් පොඩ්ඩක් පැහැදිලි වෙන්න අවශ්‍ය නිසා. එතකොට මෙන්න මේක අපිට ලැබිලා තියෙනවා sin වර්ග a cos වර්ග b ඍණ cos වර්ග a sin වර්ග b. දැන් බලන්න උත්තරේ දිහා. උත්තරේ අපිට හම්බෙලා තියෙන්නේ cos වර්ග වලින් නේ. මෙතනත් cos වර්ග. එතකොට දැන් මෙතන බලන්න උත්තරේ අපිට එනකොට මේ sin වර්ග වලින් අපිට අයින් වෙන්න වෙනවා නේ. එහෙනම් මේ sin සහ cos අතර සම්බන්ධයක් අපි ඉගෙන ගත්තා මුලින්ම. sin වර්ග a ධන cos වර්ග a සමානයි 1 කියන එක ගැන අපි ඉගෙන ගත්තානේ. එහෙනම් මෙතනින් අපි sin වර්ග a කියන එක ගැන උක්ත කරගෙන ඒන උත්තර මෙන්න මෙතෙන්ට දාමු. එහෙනම් මම පොඩි කාලයක් දෙන්නම් ඔයාලට අරන් බලන්න. මෙතන මේ sin වර්ග a කියන එක කෙනයි මෙතන sin වර්ග b කියන එක කෙනයි cos වර්ග පද වලින් ලියන්නකො ඉක්මනට බලන්න try එකක් දෙන්න. හරියට ගත්තා නම් මෙන්න මේ වගේ උත්තරයක් එයි. sin වර්ග a කියලා කියන්නේ මොකද්ද? 1 ඍණ cos වර්ග a. එයා ගුණ වෙන්න ඕනේ cos වර්ග b ගෙන්. ඊට පස්සේ cos වර්ග a එහෙමම ලියාගත්තා. sin වර්ග b කියලා කියන්නේ මොකද්ද? 1 ඍණ cos වර්ග b. ඕන දැන් අපි cos පද වලට ආවා. දැන් මෙතන අපි සුළු කරගමු මේක. කොහොම හරි අපි බලමු උත්තරයට ළඟා වෙන්න පුළුවන්ද කියලා.
දැන් එතකොට ඔයාලට උත්තරේ නැවත බැලුවොත් පේනවා උත්තරේ තියෙන cos වර්ග b එක්කුයි cos වර්ග a එක්කුයි විතරයි. එහෙනම් මේක සුළු කරාමත් පද අයින් වෙලා යන්න ඕන නේද? ඒකනේ අපි තාර්කේ බලමු. එහෙනම් මෙතනින් අපිට මේ දෙන්න ගුණ කරාම cos වර්ග b එකක් එනවා. කොටසක් ආවා වගේ නේද? cos වර්ග b එකක් එනවා. ඊළඟට මම මේක මෙහෙම කරන්නම්. cos වර්ග a එක්ක cos වර්ග b ගුණ කරාම එනවා cos වර්ග a cos වර්ග b කියන එක කෙනා එනවා. ඍණ. දැන් මෙතන මේ දෙන්න ගුණ කරාම cos වර්ග a එකක් එනවා. ඊට පස්සේ මෙතන ඍණ cos වර්ග a කියන එක කෙනා ඍණ cos වර්ග b එක ගුණ වුණාම ඍණයි ඍණයි ධන cos වර්ග a cos වර්ග b. හරි. දැන් උත්තරය ආවා නේද? බලන්න. මෙතන cos වර්ග a cos වර්ග b ඍණ මෙතන ධන ඒ දෙන්න ඉවත් වෙලා ගියාම උත්තරේ එනවා cos වර්ග b ඍණ cos වර්ග a cos වර්ග b ඍණ cos වර්ග a. ඔන්න එහෙනම් අපිට දකුණු අත පැත්ත ඇවිල්ලා තියෙනවා. අපි සාධනය කරගත්තා. පැහැදිලි? මේක ලියා ගන්න. ලියා ගන්න කියන්නේ තනියම උත්සාහ කරන්න බැරි වුණොත් විතර බලන්න. හරි සඳහන් කරගන්න. අපේ ඊළඟ උදාහරණය එතකොට දැන් මේකේ මේ YouTube එකෙන් බලන එකයි Zoom එකෙන් කරන එකේ වෙනසක් තියෙනවා. Zoom වලින් අපි නවත්ත සාකච්ඡා කර කර ගැටලු තියෙනවා නම් ඒවා විසඳලා තව උදාහරණ පෙන්වමින් එහෙම තමයි අපි වැඩේ කරගෙන යන්නේ සම්බන්ධතාවයක් සහිතව. එතකොට ගණන් හදන්න අවස්ථාව දෙනවා ඒවා සාකච්ඡා කරනවා. එහෙමනේ යන්නේ. YouTube එකෙන් කරනකොට ඒක ටිකක් අපහසු වෙනවා ඔයාලට. මම නෑනේ. ඒක නිසා මේ පුළුවන් තරම් උත්සාහ කරන්න Zoom ක්ලාස් එකට සම්බන්ධ වෙන්න. එතකොට අවශ්‍ය ප්‍රශ්න එහෙම තියෙනවා නම් ඒවා අහලා ගැටලු निराකරණය කරගෙන පාඩම කරගෙන යන්න පුළුවන්. හරි. එහෙනම් මුලින්ම දැන් මේ ඊළඟ උදාහරණ සාකච්ඡා කරන්න කලින් ඒක ලියා ගන්නකෝ. දැන් මෙතන අපිට tan a ඍණ b හොයන්න කියලා කියනවා cot a සහ cot b දීලා. පැහැදිලිද? දැන් tan a ඍණ b කියන එක අපිට ප්‍රසාරණය කරගන්න පුළුවන් කොහොමද? මෙතන මම ඒක ගන්නම්. tan a ඍණ b මේක ඔයාලා ගත්ත මතක ඇති පෙරේද ක්ලාස් එකේදී අපේ නේද? මේක ඉන්නේ tan a ඍණ tan b ඊට පස්සේ මෙතන 1 ධන tan a tan b ඔය විදිහට සූත්‍රය ආවේ. එහෙනම් අපිට tan a ඍණ b හොයන්න මේ tan a සහ tan b කියන කට්ටිය දැනන් හිටියනම් හරි නේද? එතකොට අපි දන්නවා මේ cot a කියලා කියන්නේ tan a ගේ පරස්පරයනේ. අපිට මෙහෙම ලියන්න පුළුවන් cot a කියන එක කෙනා ලියන්න පුළුවන් 1 බෙදීම tan a කියලා. පැහැදිලිද? එතකොට මෙතනින් අපිට පුළුවන් මේ උඩයට මාරු කරාම tan a ගන්න නේද? එහෙනම් අපිට tan a කියන එක කෙනා ලියා ගන්න පුළුවන් 1 බෙදීම cot a නේ. 1 බෙදීම cot a. එතකොට 1 බෙදීම 5 බෙදීම 7යි. මෙතන මේ උදාහරණය හැටියට. දැන් මෙච්චර විභාග ගානකදී මෙහෙම ලියන්න දඟලන්න ඕනේ නැහැ. cot a කියන එක කෙනා 5 බෙදීම 7යි නම් tan a කියන්නේ උඩයට මාරු කරලානේ. එහෙනම් tan a කියලා කියන්නේ 7 බෙදීම 5යි. හරිද? දැන් එහෙනම් මෙතනදී අපි ඒක ගත්තා tan a කියන එක මේ විදිහට තේරුම් ගන්න අවශ්‍ය නිසා මෙහෙම මේ විදිහට ගත්තාම 7 බෙදීම 5ක් කියනවා. right? ඒ කියන්නේ දැන් මෙතන මම වෙනම ගත්තොත් tan a කියලා කියන්නේ 7 බෙදීම 5යි. ඒ වගේම tan b ගන්න පුළුවන්. මෙතනින් මේ cot b කියන එක කෙනා උඩයට මාරු කරාම 5 බෙදීම 7යි කියලා. 5 බෙදීම 7යි කියලා ඔය විදිහට tan a සහ tan b ගන්න පුළුවන්. දැන් ඉතින් අපෙන් අහන්නේ tan a ඍණ b නේ. මේ තියෙන්නේ tan a ඍණ b ගේ සූත්‍රයනේ. මේවා අපි ඔප්පු කරලා ඔක්කොම කරලා අරන් තියනවා. මතක තියාගෙන ඇති. දැන් එහෙනම් මෙතන tan a සහ tan b වෙනුවට මේ ගත්ත දෙන්න ආදේශ කරන්න විතරයි තියෙන්නේ. පැහැදිලිනේ? ඉතින් මේ වගේ සුළු කිරීම අපි ගොඩක් කරා ෆවුන්ඩේෂන් කෝස් එකේදී. දැන් ඔයාලට එහෙනම් පුළුවන් මෙතෙන්ට එනකන් අරගෙන තනියම try එකක් දීලා උත්තරේ ගන්න. හරි උත්සාහ කරන්න බලන්න. ආදේශ කරමු. එතකොට tan a කියලා කියන්නේ මෙතනින් 7 බෙදීම 5යි. 7 බෙදීම 5යි. ඊළඟට මෙතන අඩු කිරීම 5 බෙදීම 7ක්නේ tan b කියලා කියන්නේ. එතකොට මෙතන 5 බෙදීම 7යි. හරිද? එතකොට දැන් ඊළඟට මෙතන යට 1 ධන
tan A tan B ගුණිතයනේ. එහෙනම් 7 බෙදීම 5 සහ 5 බෙදීම 7 ගුණිතය. ඔය විදිහට එන්නේ. දැන් එහෙනම් මේක සුළු කරගත්තාම උත්තරේ ගන්න පුළුවන්. සුළු කරලා උත්තරේ ගන්න. මේ යට බලන්නකො හරය දිහා බලන්නකො. එතකොට මෙතන හරයේ මේ 7ට 7 අයින් වෙලා යනවා නේද? 5ට 5 එකක් ඉවත් වෙලා යනවා. එතකොට මෙතන එකක් ඉතුරුයි. 1 1 2ක්. දෙකක් එනවනේ. එහෙනම් මේ අපිට ලවය සුළු කරලා එන එක්කෙනා දෙකෙන් බෙදන්න තියෙන්නේ. හරි. ඉතින් අපි ලවය සුළු කරගමුකෝ මෙහෙම. මෙතනත් පොදු හරයට ගෙනලා සුළු කරමු නේද? හරි. එතකොට 7 බෙදීම 5 අඩු කිරීම 5 බෙදීම 7 පොදු හරයේ ඉන්නේ 5 වරක් 7 35යි නේ. හරි. එතකොට මම මේ හරියෙන් ලියන්නම් 35ක් එනවා. මෙතන 7න් ගුණ වෙනවා මෙතන 7 නේද? එතකොට 7 වරක් 7 49යි. එහෙම නැත්නම් 7 වර්ගය කියලා දාගන්නම්කෝ. ඍණ 5යි 5යි ගුණ වෙනවා. එතකොට 5 වර්ගය. ඔය විදිහට එනවා. මේන උත්තරේ බෙදන්න තියෙනවා දෙකෙන්. එහෙම නැත්නම් දෙකෙන් බෙදනවා කියලා කියන්නේ මොකද්ද? දෙකෙන් එකෙන් ගුණ කරන්න තියෙන්නේ. දැන් ඉතින් කෙනෙක් මේක ගන්න ඇති 7 වර්ගය 49යි නේද? 5 වර්ගය 25යි. ඒ විදිහට උත්තරේ ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් තව කෙනෙක්ට පුළුවන් මෙතන වර්ග දෙකක අන්තරය දාලා නේද? ඒ විදිහට ගන්නත් පුළුවන් කැමති විදිහක්. වර්ග දෙකක අන්තරය දැම්මොත් කොහොමද එන්නේ? 7 ඍණ 5 7 ධන 5. මෙතන 35ක් තියෙනවානේ. දෙකෙන් එකක් තියෙනවා. මේක සුළු කරමු ටක් ගාලා. 7න් 5ක් 2යි. මෙතන දෙකට මෙතන දෙක ඉවත් වෙලා යනවා. පැහැදිලිනේ? මෙතන 7යි 5යි 12යි 12 බෙදීම 35ක් එනවා උත්තරේ නේ. හරි. එතකොට මේ ආවේ මොකද්ද? tan A ඍණ B කියන එක්කෙනාගේ පිළිතුර. tan A ඍණ B කියන එක්කෙනාගේ පිළිතුර 12 බෙදීම 35ක් හැටියට උත්තරේ ඇවිල්ලා තියෙනවා. හරි. ඒක සඳහන් කරගන්න. ඊළඟ උදාහරණය ටිකක් දිග ගානක් වගේ පේනවා. නමුත් කවදාවත් මේ දිග ගණන් වලට බය වෙන්න එපා. තියරි එක ඔළුවේ තියෙනවා නම් ගණන් ප්‍රැක්ටිස් කරලා තියෙනවා නම් අපිට ඒක දැක්කම ඔළුවට වදිනවා ඒක. පේනවා ටක් ගාලා මේක මෙහෙමයි වෙන්න ඕනේ. මේක මෙහෙම තමයි ගන්න පුළුවන් වෙන්නේ. පැහැදිලි? එතකොට ගාන දිග වුණාට කවදාවත් බය වෙන්න එපා. ගණන් හදලා තියෙනවා නම් ගණන් හදලා නැත්නම් ඉතින් බය වෙන්න වෙනවනේ. right. එහෙනම් මෙතන බලන්න cos 4යි θ cos θ දාන sin 4යි θ sin θ සමානයි cos 2යි θ cos θ ඍණ sin 2යි θ sin θ බව පෙන්වන්න. ගාන ලියා ගන්නකො ඉස්සෙල්ලා. දැන් මේකට මම පාවිච්චි කරන්නම් සූත්‍ර දෙක. අපි cos කියන එක කෙනා ගන්නකො. මෙතන දැන් මේ cos කියන එක කෙනා ගන්න එක ලේසි. cos A ධන B මේක ආවේ කොහොමද? cos A cos B මෙතන ඍණ ආව. මතකද? sin A sin B ඊළඟ එක්කෙනා cos A ඍණ B ගත්තා. රටාව මතක ඇතිනේ. මේ විදිහම තමයි cos A cos B මෙතන ඍණ වෙනුවට ධන වුණා. sin A sin B. ඒකට හොඳට මතක තියාගන්න. මෙතන එකතුව වෙද්දි මොකද වෙන්නේ? මෙතන අඩු කිරීම. මෙතන අන්තරය වෙද්දි මෙතන ඓක්‍ය. ඒ විදිහට තමයි ආවේ. දැන් මම මේ දෙන්න පාවිච්චි කරන්න යන්නේ. හරි. දැන් බලන්න එහෙනම් මෙතන තියෙනවා මේ A type එකටම තියෙනවා cos A cos B ධන sin A sin B ආකාරයෙන්. මේ A හැටියට තියෙන්නේ මොකද්ද? 4යි θ. මේ බලන්නකෝ. නේද? B හැටියට තියෙන්නේ කවුද? θ. හරි. එතකොට මෙතනට ගැලපෙන ෆෝමැට් එක මොකද්ද? මෙන්න මේක. මේ යට තියෙන එක. ඇයි? මෙතන තියෙන්නේ ධන ලකුණක්. එතකොට මෙතන තියෙන්නේ මොන ලකුණක්ද? ධන ලකුණක්. එහෙනම් දැන් මේ පැටර්න් එකම අපි මෙතන තියෙන නිසා මේ AB සංසන්දනය කරලා මේක ලියාගමු මෙන්න මේ ආකාරයට. එහෙනම් දැන් මෙතන බලන්න A හැටියට තියෙන්නේ කවුද? 4යි θ. B හැටියට තියෙන්නේ කවුද? θ. නේද? බලන්න එතකොට cos A cos B මේ cos A cos B cos 4යි θ cos θ sin A sin B sin 4යි θ sin θ. එහෙනම් දැන් මෙතන වෙලා තියෙන්නේ මොකද්ද? A ඍණ B ආකාරයට තියෙන්නේ.
A ඍණ B ආකාරයට තියෙන්නේ. එහෙනම් අපි ඒක ලියා ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ පළවෙනි කොටස ලියා ගන්න පුළුවන්. cos A කියලා කියන්නේ මොකද්ද? 4යි θ ඍණ B කියලා කියන්නේ මොකද්ද? θ. ඔන්න ලියාගත්තා ඔය විදිහට. අපි ඒතකොට මේ කරේ වම් පැත්ත ගත්තා. දැන් දකුණු පැත්ත පෙන්වන්න යන්නේ. හරි. right. එතකොට මේ වම් අත පැත්ත අරන් තියෙන්නේ. වම් අත පැත්ත එතකොට එනවා අපිට කොහොමද? cos 4යි θ ඍණ θ. දැන් මේක ගන්න පුළුවන් අපිට කොහොමද? cos 3යි θ කියලා ගන්න පුළුවන්. 4යි θ ගෙන් θ අඩු කරාම 3යි θ නේ. දැන් උත්තරේ පොඩ්ඩක් බලන්න. උත්තරේ මෙතන තියෙනවා මේ 2යි θ θ. 2යි θ θ. ආයතර AB ආකාරයටම තියෙන්නේ. හැබැයි මෙතන අන්තරයක් තියෙන්නේ. හරිද? එහෙනම් මේ 2යි θ සහ θ ඇසුරෙන් ගන්න පුළුවන් සූත්‍රය තමයි මෙන්න මේක. මේ පළවෙනියට ලියපු එක. මේ බලන්න මෙතන අන්තරයක් තියෙනවා. මෙතනත් අන්තරයක් තියෙනවා නේද? හරි. මෙතන AB මේ මෙතනත් 2යි θ 2යි θ. ඉතින් මේ දෙන්න දැන් මේ දෙන්න පාවිච්චි කරන්න පුළුවන්. මේක පාවිච්චි කරන්න පුළුවන් මේ සූත්‍රයට. හරි. එහෙනම් මෙතන අපි 2යි θ කියන එක දාගමු මෙන්න මෙතෙන්ට. හරි. එහෙනම් බලන්න එතකොට මෙතන ගන්න පුළුවන් දැන් කොහොමද? cos 3යි θ කියන එක අපිට ගන්න පුළුවන්. cos 2යි θ ධන θ නේ. එතකොට මේකෙන් දැන් කෙලින්ම ඊළඟ පියවරෙන් උත්තරේ එනවා. හරිද? එතකොට cos 2යි θ cos θ ඍණ ඉන්නේ මෙතන sin 2යි θ sin θ. ඔන්න මෙතන උත්තරේ ආවා. දකුණු අත පැත්ත ආවා. එතකොට මෙතනදී කරේ මොකද්ද මේ cos 3යි θ කියලා ආපු එක්කෙනා අපි කඩාගත්තා කොහොමද? 2යි θ ධන θ හැටියට. 3යි θ නේ හරිනේ අවුලක් නැහැ නේ. එහෙම කඩාගන්න හේතුව තමයි මේ පෙන්වන්න තියෙන එකේ තියෙන 2යි θ සහ θ ඇසුරෙන්. ඒක නිසා අපි මෙතනත් 2යි θ සහ θ ඇසුරෙන් ගත්තා. ගත්තේ කෝණ දෙකේ ඓක්‍යය. මේ බලන්න කෝණ දෙකේ ඓක්‍යය ගන්න හේතුව තමයි මේ මෙතන ඍණ ලකුණක් තියෙනවා. ඉතින් ඒ සූත්‍රයට ගැලපෙන විදිහට තමයි මේ වැඩේ කරේ. පැහැදිලිනේ? හරි එහෙනම් මේ ගාන හදාගන්න තනියෙන් හදන්න උත්සාහ කරන්න. ඊළඟට දැන් තව මේ වගේ ගණන් අපිට ඉස්සරහට සාකච්ඡා කරන්න හම්බ වෙනවා. විභාග ගැටළු එහෙම සාකච්ඡා කරද්දී ඒ ටික අපි පොඩ්ඩක් කොහොමම තියලා දැන් අපි ඊයේ කරපු පාඩමට යන් බහුගුණ කෝණ. එතකොට ඒකෙදී අපි 2a සහ 3a කෝණ සම්බන්ධ සූත්‍ර කිහිපයක් සාකච්ඡා කරා sin cos tan ගේ. පැහැදිලිද? ඒකෙන් සරල උදාහරණයක් මම ඉස්සෙල්ලාම ගත්තා. sin 2a බෙදීම 1 ධන cos 2a. මෙයා සමානයි කියලා පෙන්වන්න කියනවා tan a ට. මම පොඩි කාලයක් දෙන්නම් try එකක් දෙන්න. බලමු දැන් අපි. මේ පැත්ත සුළු කරන්න ලේසියිනේ. මම මේ පැත්ත ගන්නම්. left hand side එක ගන්න. දැන් මෙතන බලන්න tan a එකක් තියෙන්නේ නේ. මෙතනත් තියෙන බෙදීමක් තියෙනවනේ. සංඛ්‍යා දෙක. ඒකෝර මෙතන tan a ගන්න බලමු try එකක් දීලා sin a එකකුයි cos a එකකුයි ගන්න නේද? sin a බෙදීම cos a කියන්නේ tan a නේ. බලන්න එතකොට මෙතන 2a කෝණ තියෙන නිසා මම මෙහෙම වැඩක් කරගන්නම්. sin 2a කියලා කියන්නේ 2 sin a cos a. right. මේ බලන්නකො. මේ මෙතන sin a එකක් ආවනේ. දැන් යට කොහොම හරි cos a එකක් හැදෙන විදිහට මේ 2යි මෙතන cos a කියන එක නයි විදිලා අයින් වෙලා ගියා නම් වැඩේ හරි. හරි. ඉතින් බලන්න මෙතන 1 cos 2යි එකක් තියෙනවා. දැන් try එකක් දෙමු අපි ඒක cos වලින් ලියා ගන්න. දැන් cos 2යිට සූත්‍ර 3ක් ඉගෙන ගත්තනේ අපි. ඒකෙන් මම මෙන්න මෙයා පාවිච්චි කරන්නම්. 2 cos වර්ග a ඍණ 1 කියලා ඔහොමයක් ඉගෙන ගත්තානේ. මම මේක පාවිච්චි කරන්නම්. එහෙනම් මෙතෙන්ද දැන් දාගන්නවා මොකද්ද? 2 cos වර්ග a ඍණ 1. අවශ්‍ය නම් මෙතන වරහණක් දාගන්න පුළුවන්. ගැටලුවක් නැහැ. නමුත් මෙතන මේ ධන ලකුණක් තියෙන නිසා ගැටලුවක් නැහැ. දැන් ඉතින් බලන්න උත්තරේ හරි වගේනේ. මෙතන මේ එකේ ලකුණ එකේ ලක්කම අයින් වෙලා යනවානේ. මෙතන එකේ ලක්කම ඉවත් වෙලා යනවා. ඊට පස්සේ බලන්න ඉතුරු වෙන්නේ කවුද? 2 sin a cos a. මෙතන තියෙනවා 2 cos වර්ගයක්. cos ඒවා දෙන්නෙක් ඉන්නවා. එතකොට බලන්න මේ දෙකේ ඉලක්කම ඉවත් වෙලා යනවා. මෙතන 1 cos a එකට 1 cos a එකක් ඉවත් වෙලා යනවා. මේ දෙක මෙහෙම කපන එක මේ නිවැරදි නෑ. නමුත් අපි අර පැහැදිලිව පේන්න
අවශ්‍ය නිසා එහෙම කරේ. හරි. එතකොට මෙතන පේනවා දැන් එක cos එකක් ඉවත් වෙලා ගියා, දෙකේ ඉලක්කමත් ඉවත් වෙලා ගියා. ඉතුරුනේ කවුද? sin a බෙදීම cos a එකක්. ඒ කියන්නේ මොකද්ද? tan a. ඔන්න අපිට එහෙනම් RHS LHS සමානයි RHS නේ. left hand side සමානයි right hand side. ඔන්න උත්තරය ආවා. ඒක තනියම ගන්න. ඔන්න ලස්සන ගානක් තියෙනවා. cos 2 θ සමානයිලු tan වර්ග x ට. එහෙමනම් cos 2x කියන එක්කෙනා tan වර්ග θට සමානයි කියලා පෙන්වන්න කියන්නේ. නේද? එහෙනම් මෙන්න මෙතන තමයි අපිට පෙන්වන්න තියෙන්නේ. මෙතන දත්තයක් දීලා තියෙනවා. ඒ කියන්නේ මේ x සහ θ කියන කෝණ දෙක අතර සම්බන්ධතාවයක් දීලා තියෙනවා. cos සහ tan කියන ත්‍රිකෝණමිතික අනුපාත ඇසුරින්. එහෙනම් දැන් ඒක පාවිච්චි කරන්න තියෙන්නේ මෙන්න මේක ඔප්පු කරන්නනේ. ඉතින් මම මේක ඉස්සලා ලියා ගන්නවා. cos 2x එහෙමනේ තියෙන්නේ. සමානයි tan වර්ග θ. හරිද? මේක බව. ඉතින් මම මේක මෙහෙම කරන්නම්. වම් අත පැත්ත මම තෝරගන්නම්. left hand side එක. හරි. ඔතනින් cos 2x කියන එක කෙනා අපිට ලියා ගන්න පුළුවන් කොහොමද? දැන් අපි cos සහ sin ඇසුරෙන් ලියන්න ගන්නම්කෝ. මම මෙහෙම ලියන්නම්. cos වර්ග x ඍණ sin වර්ග x. හරිනේ. දැන් මේ cos සහ sin ඇසුරෙන් ලියාගත්තා. හැබැයි මට දැන් මෙතන tan සම්බන්ධ කරගන්න ඕනේ. තේරෙනව නේද? tan එක්කෙනෙක් සම්බන්ධ කරගත්තොත් නේ අපිට මෙතන මේ දත්තේ ප්‍රයෝජනෙට ගන්න පුළුවන් නේ. එතකොට මම මෙහෙම වැඩක් කරන්නම්. මේක මම තව විදිහක් පාවිච්චි කරන්න ලියන්න. මේක කියන්න පුළුවන් මේක බෙදීම එක කියලා. වෙනසක් වෙන්නේ නැහැ නේ. එතකොට මේක මෙහෙම ගන්න පුළුවන් අපිට. cos වර්ග x ඍණ sin වර්ග x එක කියන එක ලියන්න පුළුවන් අපිට කොහොමද? cos වර්ග x ධන sin වර්ග x. හරිනේ. cos වර්ග x ධන sin වර්ග x කියලා කියන්නේ එකයි. cos වර්ග θ ධන sin වර්ග θ එකයි ඒ වගේ. මතකයිනේ සූත්‍රය. alright. දැන් මෙතනින් දැන් මෙහෙම ලිව්වේ ඇයි කියන එක ඊළඟ පියවරේදී පැහැදිලි වෙයි. මම මෙතෙන්ට ගන්නවා. මම මේක බෙදනවා cos වර්ග x වලින් බෙදාගෙන යනවා. මේ හැම පදයක්ම. දැන් මෙතන එතකොට ලවයත් බෙදනවා cos වර්ග x වලින්, හරයත් cos වර්ග x වලින් බෙදෙනවා. බෙදෙද්දී දැන් ලවයේ පද දෙකක් තියෙනවනේ. ඒ දෙන්න වෙන වෙනම cos වර්ග x ගෙන් බෙදෙනවා. එතකොට මෙතන cos වර්ග x ගෙන් බෙදුනහම උත්තරේ කීයද? 1යි. ඍණ. මෙතන තියෙනවා sin වර්ග x එකක්. sin වර්ග x. sin වර්ග x කියන එක කෙනා බෙදෙනවා කාගෙන්ද? cos වර්ග x ගෙන්. පැහැදිලිද? right. එතකොට ඔය සම්පූර්ණ එකම බෙදෙනවා. ආයෙත් මෙතන එකක් ඉන්නේ. cos වර්ග x cos වර්ග x ගෙන් බෙදුනහම 1යි. මෙතන ධන එනවා මොකද්ද? sin වර්ග x බෙදීම cos වර්ග x. දැන් බලන්නකෝ. එක ඍණ මේ තියෙන්නේ මොකද්ද? sin බෙදීම cos ගේ වර්ගයනේ. ඒ කියන්නේ මොකද්ද? එක ඍණ tan වර්ග x. යට එනවා මොකද්ද? එක ධන tan වර්ග x. sin බෙදීම cos කියන්නේ tan නේ. දැන් tan වර්ග x කියන්නේ කවුද? tan වර්ග x කියලා කියන්නේ මේ දත්තේ බලන්නකෝ. tan වර්ග x කියලා කියන්නේ කාටද? cos 2යි θට කියලා දීලා තියෙනවා. ඕන් එහෙනම් දැන් දත්තෙන් ප්‍රයෝජනයක් ගන්න අවශ්‍ය නිසා තමයි අපි මොකද්ද කරේ? මෙන්න මේ tan පද වලට කන්වර්ට් කරගත්තේ. right. එහෙනම් මෙතනින් මම දැන් අපව මෙතෙන්ට ගන්නම්. මෙතන එනවා එහෙනම් කොහොමද දැන්? එක ඍණ tan වර්ග x වෙනුවට අපිට ලියන්න පුළුවන් දැන් මොකද්ද? මේ cos 2යි θ. cos 2යි θ. මෙතන යට ඉන්නවා එක ධන cos 2යි θ. දැන් බලන්න ඔප්පු කරන්න ඕනේ මොකද්ද? ඔප්පු කරන්න තියෙන්නේ දැන් අපි ගත්තේ මොකද්ද? cos 2x කියන එක්කෙනා tan වර්ග θට සමානයි කියන එකනේ. හරිද? එතකොට මේ cos 2x කියන එක තමයි අපි මේ සුළු කරගෙන ආවේ මේ පල්ලෙහාට. ඒක මෙහෙම කියලා ආවා. දැන් මෙයා සමානයි කියලා පෙන්වන්න ඕනේ කාටද? tan වර්ග θට. හරි.
එහෙනම් දැන් ඒක කරන්න මේ cos 2යි θ ප්‍රසාරණයක් කරගෙන බලමු අර පාවිච්චි කරලා බලමු සූත්‍රය. කෝකද ගැලපෙන්නේ? මං කියන උඩට ගැලපෙනවා sin වර්ගයක් හදාගන්න පුළුවන් නම්. ඇයි? tan වර්ගයක් හදාගන්න පුළුවන් නේ උඩ sin වර්ගය තියෙද්දි. එහෙනම් sin වර්ගයක් හදාගන්න සූත්‍රය මොකද්ද? මෙතන cos 2යි θ කියන එක අපිට ලියා ගන්න පුළුවන් 1 ඍණ 2යි sin වර්ග θ කියලා. මෙතන 2යි θ නම් මෙතන θ. හරි? යට cos 2යි θ එකක් තියෙනවා එක ධන. යට cos වර්ගයක් කොහෙන් හරි හදාගත්තා නම් හරිනේ. එහෙනම් cos 2යි θ ප්‍රසාරණය කරමු. 2යි cos වර්ග θ ධන 1. දැන් ඔන්න පාවිච්චි කරා සූත්‍ර දෙකක්. cos 2යි θට සූත්‍ර දෙකක් පාවිච්චි කරා. දැන් මේක අපි ගමු උත්තරේ. මෙතන 1 1 ඉවත් වෙලා යනවා නේද? ඍණ ලකුණෙන් මෙතන ඍණ ලකුණ ගුණ වුණාම ධන වෙනවා. ධන 2යි sin වර්ග θ එකක් එනවා. හරි. 2යි sin වර්ග θ එකක් එනවා. මෙතන බලන්න. මෙතන 1යි 1යි. මෙතන ඍණ ලකුණක් එන්නේ නේද? රයිට් මෙතන ඍණ ලකුණක් එන්නේ. මේ එකට මෙතන එක ඉවත් වෙලා යනවා. නේද? ඉතුරු වෙනවා කවුද? 2යි cos වර්ග θ. වැඩේ හරි. 2 ඉවත් වෙලා ගියාම tan වර්ග θ උත්තරය ලැබෙනවා. හරි. බලන්න ලස්සන ගානක් ඒක. නිවැරදිව සුළු කිරීම ටික කරා නම් හරි. එතකොට මේක තේරුම් ගන්න මේක මෙහෙම කරේ ඇයි කියන එක තේරුම් ගන්න ගාන හදන්න. හරි එහෙනම් ගාන ලියා ගන්න ඉස්සෙල්ලාම ගාන ලියා ගන්න බැරි වෙන්නේ නැති නේද? ලියාගෙන තනියම උත්සාහ කරලා ගන්න. උත්තරේ ගන්න. නිවැරදිව සුළු කිරීම කරන්න මේ මෙතන පෙරදීමක් සිද්ධ වුණා. එහෙම කරන්න එපා. හරි එතකොට මේක ගන්න ඇති නේද? තව අපිට තියෙනවා 3i කොන. අපි මේ 2i සඳහා උදාහරණයක් කරේ. 3i සඳහා උදාහරණ ටිකක් කරන්න තියෙනවා. අපි ඊළඟ දවසේ ඒකට ගණන් ටිකක් හදමු. මම එතකන් ඔයාලට තනියම උත්සාහ කරන්න ගාන දෙන්නම්. මේ ගාන අපිට අර ෆවුන්ඩේෂන් එකේ ෆවුන්ඩේෂන් කෝස් එකේදී ඉගෙනගත්ත මූලධර්ම අනුව හදන්න පුළුවන්. මෙන්න මේ ගාන ලියා ගන්න. cos 6 වෙනි බලය θ ධන sin 6 වෙනි බලය θ. දැක්කහමත් 아무තු දෙයක් නෙවෙයි මේවා ගොඩාක් සාකච්ඡා කරා මේ ගණන්. සමානයි 1 ඍණ 3 බෙදීම 4යි sin වර්ග 2යි θ බව. මේ ගාන ලියා ගන්නකො. මේ ගාන උත්සාහ කරන්න. එතකොට ඔයාලට පේනවා මෙතන sin වර්ග 2යි θ එකක් හැදිලා තියෙනවානේ. ඉතින් sin 2යි θ එකක් හැදෙන්න මේ පැත්තේ මොනවද කරගන්න ඕනේ වෙනස්කම් මොනවද කරන්න පුළුවන් කියලා කල්පනා කරලා බලන්න. අපි අර මුලින්ම ඉගෙන ගත්ත සූත්‍රات එක්ක. හරි එහෙනම් මේ කොටස අපි අදට නවත්තමු. එතකොට YouTube එකෙන් බලන අය මේ අවශ්‍ය කරපු පාඩමේ මේ Tamanට පැහැදිලි නැති වෙච්ච තැන් නවත්තලා පෝස් කරලා රිවයින්ඩ් කරලා ඒවා බලන්න. දැන් අපි Zoom එකේ කරන අය නම් ගැටලුවක් නැහැ. හරි එහෙනම් අපි ළඟ කොටසෙන් ආය සම්බන්ධ වෙමු. මේ ගාන උත්සාහ කරලා තියන්න.